12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. හුදෙකලා කළ මහල් නිවාසවල ජනතාවට කඩිනම් සහන. විදෙස්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් තුළ නිරෝධායනයෙන් බැහැර කිරීම පිළිබඳ අවධානය. මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව 228 දෙනෙකුගේ ප්‍රකාශ විමර්ශනයට. කොරෝනා අවධානම හේතුවෙන් අලුත්ගම බේරුවල ස්ථාන කිහිපයක් වසා දැමේ. වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නිවත්වීමත් සමග ඇති වූ වෙළඳ හිඟය පිළිබඳ අවසන් එකඟතාවක්. කොළඹ හුදෙකලා කර ඇති මහල් නිවාසවල ජනතාවට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව රජය කියයි. ඊයේ දිනේදී රන්දිය උයන මේ ජනසෙවන මහල් නිවාසවල පුද්ගලයන් 1000කට ආසන්න සංඛ්‍යාවකට PCR පරීක්ෂණ සිදු කර තිබේ. රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයෙන් ඊයේ දිනේදී වාර්තා වූයේ කොවිඩ් ආසාදිතයන් 40 දෙනෙකු පමණි. එම පුද්ගලයන්ට නැවතත් PCR පරීක්ෂණ සිදු කර අවශ්‍ය පියවර ගන්නා බව රජය පවසයි. මේ අතර මෙම මහල් නිවාස සංකීර්ණවල ජනතාවට සහනදායි වියලි ආහාර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් සතුස මගින් සිදු කෙරේ. විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට මෙවන විට නිවෙස් තුළම නිරෝධායන ක්‍රියාවලියක් සිදු කෙරේ. යුද හමුදා සහ අදාළ සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරේ. එම නිරෝධායන කටයුතු ඉවත් කොට ගුවන් තොටුපළේ PCR පරීක්ෂණ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විදේශගතව මෙරටට පැමිණෙන සියලු දෙනා ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාවකට ලක්කොට නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක් රඳවනු ලැබේ. ඉන් අනතුරුව යළිත් නිවෙස් තුළද දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව හමුදාපතිවරයා පවසයි. මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 228 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිදුවී ඇති අලහබය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් තක්සේරුවක් ලබා ගැනීමටද නියමිතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අලාභය සම්බන්ධ පරීක්ෂණ පවත්වනු ලබනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී ගරු නීතිපති තුමා නියෝජනය කරමින් ඉෂාරා ජයරත්න මෙනවිය විසින් කරුණු දක්වනු ලැබුවා. ඒ අවස්ථාවේදී තවදුරටත් ඉල්ලීමක් කරනු ලැබුවා. රජයේ ප්‍රධාන තක්සේරුකරු වෙතින් අලාභහානි පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණය මගින් ඒ සම්බන්ධ නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අද සම්පූර්ණ අලාභය පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මීට අදාළ වීඩියෝ පට සහ අනිකුත් විද්‍යාත්මක සාක්ෂිද අධ්‍යයනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මේ අතර අද උදෑසන 6 අවසන් වූ පැය 24 තුළ මුහුණු ආවරණ නොපෙළඳී සහ දුරස්ථභාවයෙන් නොසලකා හැරි පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අද පසුරු 5ට සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාස 17 වෙනිදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පසුගිය මාස 10 වෙනිදා පැවැත්විනි. එහිදී වැඩි ඡන්ද 99කින් එය සම්මත විය. අයවැය කාරක සභා විවාදය ආරම්භ වූයේ පසුගිය මාස 23 වෙනිදායි. මුදල් අමාත්‍යාංශයේ සහ මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සමෘද්ධි ග්‍රාමීය ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වේ. විවාදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ සමෘද්ධිලාභී පවුල්වලට නිවාස ලබා දීම සඳහා සුබ සාධන යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් බවයි.
රජයක ප්‍රධාන වගකීම බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂාව. කිසිදු අඩුවක් කළා නැහැ. අලුත් වියදම් එකතු කරලා තියෙනවා මේ අභියෝගාත්මක වෙලාව. මහජන ආරක්ෂක නව යෝජනා සඳහා මිලියන 2500ක් වෙන් කරන්න මේ අයවැය යෝජනා කරලා තියෙනවා. අපි කියන සාමය පවතින සමයේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න කියලා. සමුද්‍ර නිවාස සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කරන්න රජය මේ අභියෝගාත්මක අවස්ථාවේ කටයුතු කරලා තියෙනවා. රැකියා ලක්ෂ්‍ය වැඩසටහන. උපාධිධාරීන් 60,000ක්. ඒ වගේම මේ වතුකම් කරුවන්ගේ පඩිය රුපියල් 1000ක් කරන එක. රුපියල් 700ක පඩියෙන් ජීවත් වෙන්න බැරි. අවදානයේ ලක්විය යුතුම හඬක් නැති මේ මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ප්‍රධානතම මූල්‍ය පනතේ ඕන් ගැන කතා කරන්න මේ රජයට උවමනාවක් තිබුණා. මුදල් අච්චු ගැසීමෙන් උද්දමනය ඉහළ යාම සිදුවන නිසා විකල්ප ආර්ථික න්‍යායන්හි සාර්ථකභාවයක් නොමැති බව ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් සඳහන් කළේය. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් පැවසුවේ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ බලතල පාර්ලිමේන්තුව සතු බවයි. සහනාධාර ලැබිය යුතු සෑම පාර්ශවයකටම එය ලබා දීමට රජය ක්‍රියා කරන බව ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙවැනි විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,075කි. 21,800 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව රෝගීහු 8,131 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 144කි. මෙවැනි විට ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,92,31,555කි. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වේ. සංඛ්‍යාව 1,58,20,042කි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 97,32,326කි. බ්‍රසීලෙන් කොරෝනා ආසාදිතයන් 67,30,118 දෙනෙකු වාර්තා වේ. රුසියාවෙන් ආසාදිතයන් 25,41,199 දෙනෙකුද ප්‍රංශයෙන් ආසාදිතයන් 23,24,216 දෙනෙකුද වාර්තා වේ. මෙවැනි විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,75,677කි. ඇමරිකාවෙන් මරණ 2,96,698ක් වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,79,032කි. ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,41,735ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,11,655ක්ද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 62,566ක්ද වාර්තා වේ. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,79,85,527කි. වැඩිම සංඛ්‍යාවක් සුවය ලබා ඇත්තේ ඉන්දියාවෙනි. සංඛ්‍යාව 92,44,505කි. ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 92,26,411කි. බ්‍රසීලයෙන් සුවය ලැබූ 59,01,511 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. රුසියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 20,07,792කි. ජනතාවගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවස්ථාව ලැබී ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යුආර්.ද සිල්වා මහතා පවසයි. මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග දිවයින පුරා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලක් ඒ අනුව ක්‍රියාත්මක වේ. අද පසුර 1:15 ප්‍රචාරය වන දවසේ පුවත වැඩසටහනින් මේ පිළිබඳ වැඩි විස්තර විකාශය කෙරේ. අද දිනය පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී රත්න සූත්‍රය සජ්ජායනා කෙරේ. මෙමගින් රටවැසියන්ට සහ රජයට සෙත් ප්‍රාර්ථනා කරන බව සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන කළමනාකාර සුනිල් දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවලදී සංවිධානය කරන රත්න සූත්‍ර සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 47 වැන්න ගම්පහ මැදගම සිරි සුනන්දාරාම ධර්මදූතාරාම විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය තුම්මෝදර සමිත ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රචාරය කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ හා සිටි FM සේවා සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ අද පසුරු 6:30 සිට සජීව ලෙස සූත්‍ර දේශනාව විකාශය කෙරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘතා හඳුන්කුරු සජීව ප්‍රචාරය සඳහා අනුග්‍රහය දක්වයි.
ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරස්ථානයේ කවදාත් ජාතික ආගමික සමාජික කටයුතු වලදී ප්‍රදේශීය නායකත්වයක් ගෙන කටයුතු කරන ස්ථානයක්. ශ්‍රී ලංකා ගෝම සංස්ථාවත් කවදාත් රටේ පවතින ඒ වාතාවරණය අනුව ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කරන ආයතනයක්. කියනවා මේ මූලිකත්වයේ තුලින් ලක්වා ජනතාව ශ්‍රවණය කරන්න පුළුවන් වන විදිහට අතර සූත්‍ර දේශනාව ඇතුළු කොට පුතුරා බුදුහාමුදුරුවන් දේශනා කොට වදාළ ආරක්ෂක සම්මත මංගල සම්මත පරිත්‍සා ධර්මයන් දේශනා කරවන්නට ඒ ශ්‍රවණය කරන ජනතාවට අවස්ථා සලසා දීම බොහොම පින් ඇති කටයුත්තක් වශයෙන් මා සැලකන්නේ. බුදුන් දේශනා කොට වදාළ ඒ රත්නත්‍රයේ ගුණ ඇතුළත් අතර සූත්‍ර දේශනාව මහත් ආශිර්වාදයක් ලැබෙන බව දන්නවා. වර්තමාන දිහා බැලුවාම ජනතා මහා පිළිලාද විගයක් තුළ ඔවුන්ට මානසික සහනයක් සලසා දී සදා ශ්‍රී ලංකා ගෝම සංස්ථා සිදු කරමේ ජාතික මෙහෙවර බොහොම අගය කොට සැලකෙමින් ජනතාවත් මේ තුලින් නිෂ්ප්‍රයෝජන අරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කර ගන්න හැටියට අපි තාමත්ම කරුණාවෙන් දයාවෙන් මේ වෙලාව සිහිපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. වැලිකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ ගම්මාන 6කට දැඩි සංචරණ සීමා පැනවෙයි. කොරෝනා සාධිතයන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණයගත් බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාගේ උපදෙස් පරිදි සංචරණ සීමා පැනවීම සිදුවිය. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත් වීදිය, කෝට්ටේගොඩ, කවුන්ගමුව සහ හෙට්ටිවීදිය යන ගම්මාන මෙසේ සංචරණ සීමාවන්ට යටත් වෙයි. අලුත්ගම සහ බේරුවල ව්‍යාපාරික ස්ථාන 7කින් කොරෝනා සාධිතයන් 10 දෙනෙකුද වාර්තා වී තිබේ. මේ හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළ බව බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මොදිත අමරසිංහ මහතා පවසයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කහතොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගැනිති. මාරවිල මුදුකටුව වෙරළ තීරයේ සිට පෞද්ගලික ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී එම කහතොගය අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ සිට මෙම කහතොගය මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙන්වන්නට ඇතැයි සැක කෙරේ. අත්අඩංගුවට ගෙන ඇති කහ ප්‍රමාණය කිලෝ 1350කි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ තෝඩුවාව සහ බරදැල්පොළ ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරුවේවා ලෝකයින්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සැදැහැවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම්, ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ නිවත්වීමට ගත් තීරණයත් සමග දෙපාර්ශවයේ වෙළඳ පරතරය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්වයක් මතුව තිබේ. එම වෙළඳ පරතරය ඉහළ අගයක පැවතියද දෙපාර්ශවයේ වෙන්වීමට අදාළ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා පවසයි. අදාළ සාකච්ඡා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ යුරෝපා සංගමේ ප්‍රධානී උර්සුලා ලියන් මහත්මිය අතර පැවැත්වින. අවසන් එකඟතා පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමද පසුව සිදු කෙරේ. ගිවිසුමකින් තොරව ආර්ථික කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි. මේ මාස 31 වෙනිදායින් පසු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ
සියලු වෙළඳ සහ ආර්ථික නීතිවලින් ඉවත්වීම නෛතික වශයෙන්ම තහවුරු වනු ඇත. බටහිර ඔස්ට්‍රේලියාවේ පිහිටි ආදිවාසී ඇබෝජීවරුන්ට අයත් ගුහාව යළි ප්‍රතිසංස්කරණය කිරීමට රියෝ ටින්ටෝ කැනිම් සමාගමට ඔස්ට්‍රේලියානු රජය නියෝග නිකුත් කරයි. වසර 40,000ක් පැරණි මෙම ඇබෝජීන් ගුහාව කැනිම් හේතුවෙන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබින. ඊට අදාළව රජය නිකුත් කර තිබූ පැමිණිල්ලක් උසාවියේදී විමර්ශනය කර ගුහාව යළි ප්‍රතිසංස්කරණය කිරීමට නියෝග කර තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ උසුසල්වල ප්‍රමිතිය සහ වැඩ කටයුතු විධිමත් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියට බෙහෙත් වට්ටෝරු යොමු කිරීමෙන් නිවසටම ඖෂධ ගෙන්වා ගත හැකිය. 0.714 398 461 අංකයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි බව ගුණසේන මහතා කියයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා. සමහර රෝගීන් මේ කොවිඩ් එකට තියෙන බය නිසා ස්පිරිතාල වලින් බෙහෙත් ගන්න නැතුව ගෙදර ඉඳලා එහෙම වුණොත් ඉතින් නහර පුපුරලා මැරෙනවා. මැරෙනකොට ඒ පළාතේ උගුරේ ටෙස්ට් එක කරාම කොවිඩ් පොසිටිව් වුණොත් කියනවා කොවිඩ් පොසිටිව් නිසා මරා කියලා. මේ නිසා මම එකම එක ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කොවිඩ් පැතිරෙන නිසාම ඔබට තියෙනවා නම් බෝන වෙන රෝගයක් කොයි ලෝකෙන් හරි වෛද්‍යවරයෙක් හම් වෙලා ඒවට බෙහෙත් ගන්න. ඉතින් ඔබට යම්කිසි විදිහකින් මේකට එළියට බහින්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඖෂධ සංස්ථාවේ ඉන්නේ ඒකට. ඔබට කවුරු හරි ડોක්ටර් කෙනෙක් දීපු බෙහෙත් තුණ්ඩුවක් තියෙනවා නම් ඒ තුණ්ඩුව රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ ඔබේ පළාතේ ඒ තැනට WhatsApp කරන්න. අපි ගෙදරටම ගෙනල්ලා දෙනවා. කිසි ප්‍රශ්නයක් මේක සමාජගත කරන්න ඔබ කොහොම හරි එකතු වෙලා. අන්න එහෙම අපි සාමාන්‍යයෙන් තියෙන රෝග ටික හරියට පාලනය කරොත් අපිට හරියට තේරුමක් එයි ඇත්තටම කොවිඩ් නිසා මැරෙනවද මැරෙනව නම් ඇයි කියන එක. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික ගුවන් විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. කොළඹ කිංස් කණ්ඩායම සමග ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමද තරඟවදී. මේ වන විට දඹුල්ල වයිකින්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණගෙන සිටි. ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායම දෙවන ස්ථානයේද කොළඹ කිංස් තුන්වන ස්ථානයේද පසුවෙයි. මේ අතර අද පැවැත්වෙන කැන්ඩි ටස්කර්ස් පිළ සහ ගෝල් ග්ලැඩියේටර්ස් පිළ අතර තරඟය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. අද තරඟයේ ජයගත හොත් කැන්ඩි ටස්කර්ස් පිළට අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වන අතර ගෝල් ග්ලැඩියේටර්ස් පිළ ජයගත හොත් කණ්ඩායම් දෙකම ලකුණු සටහනේ සම වේ. එබැවින් අද රාත්‍රියේ පැවැත්වෙන මෙම තරඟයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වේ. මෙම කණ්ඩායම් දෙකේම ලකුණු සමාන වූහොත් ලකුණු ලබා ගැනීමේ දල වේගය මත අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරයි. තරඟාවලියේ තරඟ පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට ගුවන් විදුලිය සූදානමින් සිටී. කොළඹින් මෙගහට්ස් 107.3 ඔස්සේ අසන්නන්ට ඊට සමන් දිය හැකිය. යටියන්තොට මෙගහට්ස් 107.5 සහ හපුතලේ මෙගහට්ස් 104.9 ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට මේ සඳහා සමන් දිය හැකිය. හුනස්කිරිය මෙගහට්ස් 97.4, දෙනියාය මෙගහට්ස් 104.7, රදැල්ල මෙගහට්ස් 102.1, කරගහතැන්න මෙගහට්ස් 97.4 සහ කෝකාවිල් මෙගහට්ස් 89.8 සංඛ්‍යාත ඔස්සේද තරඟාවලිය විසුරුවා හැරේ. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික ගුවන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ගුඩුච්චාදී කසාය වෙළඳපළට නිකුත් කරන බව ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම මහත්මිය පවසයි. ජාතික ගුවන් විදුලියට අදහස් දක්වමින් ඇය පැවසුවේ මෙම කසාය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන හීනරත, දියමිත්ත, බැබිල, වියලි ඉලිවේරිය සහ
ගුණාත්මක සීමලා මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව සූදානම් බවයි. 0112 85 02 29 දුරකථන අංකයට ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නයි සභාපතිවරිය ජනතාවට දැනුම් දෙයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. යුරෝපා වෛද්‍ය සමාගමක් නිෂ්පාදනය කළ කොරෝනා එන්නතට අදාළ මූලික දත්තවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසය සඳහා සාර්ථක එන්නත් දෙකක් නිෂ්පාදනය කිරීමට මෙම යුරෝපා වෛද්‍ය සමාගම කටයුතු කරමින් සිටී. ඉදිරි සති කිහිපයේදී එම එන්නත්වල මූලික අධීරයේ සැලසුම් අවසන් කිරීමට නියමිතව තිබෙන. මෙතන වැඩ කිරිගහට එන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. හුදකලා කළ මහල් නිවාසවල ජනතාවට කඩිනම් සහන. විදෙස්වල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් තුළ නිරෝධායනයෙන් බැහැර කිරීම පිළිබඳ අවධානය. මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව 228 දෙනෙක්ගේ ප්‍රකාශ විමර්ශනයට. කොරෝනා අවධානම හේතුවෙන් අලුත්ගම බේරුවල ස්ථාන කිහිපයක් වසා දැමේ. වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට සංචරණ සීමා. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ඇති වූ වෙළඳහිඟේ පිළිබඳ අවසන් එකඟතාවක්. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.